භාග්‍යවත් වූ අරහත් වූ ඒ උතුම් බුද්ධ රත්නයට අපගේ নমස්කාරය වේවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ චතුත්ථ පඤ්ඤාසකේ පටිපදා වග්ගේ එන තෙවැනි පටිපදා සූත්‍රය තමයි අපි ලබන සතියේ ධර්ම සාකච්ඡාවට පාදක කරගන්නේ. ඉතින් ඒකේ එන සූත්‍ර කරුණු මේ විදිහට ඉදිරිපත් කරන්න යෝජනා වුණා. ඒ කරුණු බලලා ඊට අදාළ ගැටලු සාකච්ඡා කරමු ලබන සතියේ. වෙනද වගේම කියන්න ඕනේ මෙන්න මේ අංගුත්තර නිකාය දෙක පොත් වහන්සේගේ මේ පිටු ඇසුරෙන් තමයි ප්‍රධාන ධර්ම කරුණු කෙටියෙන් මෙහි ලියන්නේ. මේ ලියන වචනවල අඩලුහුණුකම් අපේ දහම් දැනුමේ භාෂා දැනුමේ ඇති දුර්වලකමක් එහෙම වුණොත් ඒ නිසා මේ බුද්ධ භාෂිත සූත්‍රයමයි කියලා දරන්න එපා. මේන් පස්සේ හොඳින් සතිපට්ඨාන පිහිටලා මනාව උපදවාගත් නුවණින් ආයෙත් මේ මුල් සූත්‍ර ධර්මයේම මුල් ත්‍රිපිටක දේශනාවෙම පාලි භාෂාවෙනුත් කියවලා තේරුම් ගන්නවා නම් හොඳයි. පටිපදා සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. මෙන්න මේ ආකාරයෙන් මේක සිංහල තේරුම ගත්තොත් අපි මහණෙනි මේ ප්‍රතිපදාවල් හතරක් තියෙනවා. මොනවද මේ ප්‍රතිපදාවල් හතර? ඒ කියන්නේ ධර්ම අවබෝධයට නැත්නම් නිර්වාණ අවබෝධයට ප්‍රතිපදාවල් හතරක් තියෙනවා. මොනවද මේ ප්‍රතිපදාවල් හතර? ඊළඟට මේ ප්‍රතිපදාවල් හතරේ නම් වශයෙන් ඉදිරිපත් කරනවා. දුක්ඛ පටිපදා දන්දා විඥා කියලා එක ක්‍රමයක්, එක ප්‍රතිපදාවක්. ඒ තමයි හිමින් ධර්ම අවබෝධය ලබා දෙන දුක් සහගත ප්‍රතිපදාව. ඒ කියන්නේ ආයාසය වැඩි ඒ ප්‍රතිපදාවේ ධර්ම අවබෝධය ලැබෙන්නේ හිමින්. දෙවෙනි එක ඒ දුක් සහගත ප්‍රතිපදාවක්මයි. ඒ කියන්නේ ආයාසය වැඩි, වෙහෙස වැඩි. නමුත් ඉක්මනින් අවබෝධය ලබා දෙන ප්‍රතිපදාව. තුන්වෙනි එක ප්‍රතිපදාව සුව සහගතයි. හැබැයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ හිමින්. ඒ නිසා සෝකාපටිපදා දන්දා විඥා කියලා ඒ ක්‍රමය පෙන්නනවා. අපි සිංහලට හැරෙව්වොත් මේ තේරුම ගන්න පුළුවන්. සෙමින් අවබෝධය ලබා දෙන නමුත් සුවසහගත ප්‍රතිපදාව. හතරවෙනි එක ඉක්මනින් අවබෝධය ලබා දෙනවා. ප්‍රතිපදාවත් සුවසහගතයි. ප්‍රතිපදාවත් සුවසහගතයි. ඉතින් මේ හතරෙන් පේනවා අවබෝධය ලැබීම දෙආකාරයි. හිමින් සිදුවෙන ක්‍රමයක් තියෙනවා. ඉක්මනින් සිදුවෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම පිළිපැදිය යුතු ප්‍රතිපදාව වෙහෙස සහිතව ආයාසයෙන් කරන්න ඕනේ ක්‍රමයක් එකක්. අනික එක තමයි සුවසහගත ක්‍රමයක්. ඉතින් ඒ අනුව අවබෝධය ලබා දෙන දෙආකාරයයි ප්‍රතිපදාවේ සුව දුක් දෙආකාරයයි එකතු වුණාම හතර ආකාර ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් අපි හැමදෙනාගේම නිර්වාණ අවබෝධය ලබන්න යන මේ ප්‍රතිපදාව මේ හතරෙන් එකකට අයිති වෙනවා. සරල ලෞකික උදාහරණයක් කිව්වොත්
හැමදෙනාම යම් ප්‍රතිපදාවක යෙදලා ඉන්නවා හොඳින් ඉගෙනගෙන හොඳ රස්සාවක් හොයාගෙන හොඳ ලෞකික ජීවිතයක් ගත කරන මේ උදාහරණයක් පමණයි. එතනදී මුලින් වෙහෙසෙනවා ඉගෙනීමට එතනත් වෙහෙසකර ක්‍රමයක් සමහර අයට හම්බෙන්නේ. සමහර අය ඉගෙනීමට ආසයි පහසු ඉගෙනීමක් ලබනවා. ඊළඟට රැකියාව සෙවීම රැකියාව ලැබීමක් එහෙම අධීරවල් මේ ප්‍රතිපදාවේදී හම්බ වෙනවා. එතකොට මේ දුක් සහගත සුව සහගත ප්‍රතිපදාව වගේ මේක තේරුම් ගමු. ඊළඟට ඉක්මන් අවබෝධය හෙමින් අවබෝධය වගේ තමයි ඉක්මනින් රැකියාවක් ලැබීම හෙමින් දුෂ්කරව රැකියාවක් ලැබීම වගේ තෝරගන්න. එතකොට මේ ලෞකිකව එක එක්කෙනා මේ ලෞකික දියුණුව වෙනුවෙන් ගත කරන ප්‍රතිපදාවල අපිට පේනවා දුෂ්කර ක්‍රමයකුත් තියෙනවා පහසු ක්‍රමයක් සමහර අයට හම්බ වෙනවා. ඒ වගේම ඉක්මනින් රැකියාවක් සහ දියුණුවක් ලබන අය ඉන්නවා. හෙමින් රැකියාවක් ලැබිලා හෙමින් දියුණුවක් ලබන අයත් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ මේක සරල උදාහරණයක්. ඔය ක්‍රම හතර තේරුම් ගන්න පුළුවන්. අටුවාවේ මේ සඳහා තව උදාහරණයකුත් දෙනවා. යම්කිසි පුද්ගලයෙක්ගේ හරක් 4 දෙනෙක් කඩාගෙන ගිහිල්ලා කැලේ පැනලා කැලේ ගොඩක් දුෂ්කර හරියක හැංගිලා ඉන්නවා. ඉතින් ඒ හරක්කුන්ව නැවත හොයාගන්න එයා යන ප්‍රතිපදා හතරක් එතන පෙන්වලා දෙනවා. සමහර එක විදිහක් තමයි එයා බොහොම දුෂ්කරව අර ඝන කැලෑව මැද්දෙම ගිහිල්ලා අමාරුවෙන් ඒ සත්තු හොයාගෙන ආපහු එන එක අටුවාවේ පෙන්නනවා. තව ක්‍රමයක් තියෙනවා. එයාට පහසු මාර්ගයකින් ඒ කිට්ටුවට ගිහිල්ලා වටෙන් එලිමහනෙන් ගිහිල්ලා අන්තිම හරිය විතරක් ඒ සත්තු ඉන්න හරියෙන් කැලෑවට රිංගලා සත්තුම හොයාගන්න ක්‍රමයක්. ඒ වගේ එතනත් අර මේ වගේම ඔයගලන්ට තේරෙයි ඒ පැරණි උදාහරණයක් වුණත් ඒකෙත් මේ ක්‍රම හතර තියෙනවා. එලිමහනෙන්ම ගිහිල්ලා එලිමහනෙන්ම ලේසියෙන් අල්ලගෙන ආපහු වෙනවා ක්‍රමයකුත් තියෙනවා කියලා කියනවා. එතන හරක් 4 දෙනා චතුරාර්ය සත්‍යයට හොයා ගැනීමට තමයි උපමා කරලා තියෙන්නේ අටුවාවේ. හොඳයි සාරාංශ කරොත් ක්‍රම හතරයි හෙමින් අවබෝධ වෙන ඉක්මනින් අවබෝධ වෙන කියලා දෙකයි ආයාසය වැඩි දුක් සහගත ප්‍රතිපදාව අඩු ආයාසයකින් ඉක්මනින් සිදුවෙන අවබෝධය සිදුවෙන ප්‍රතිපදාව කියලා තවත් දෙආකාරයි. ඊළඟට ඒකේ පළවෙනි ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ විස්තර කරන්න ආරම්භ කරනවා. කතමාච භික්කවේ දුක්ඛාපටිපදා දන්දා විඥා කියලා. මහණෙනි හිමින් අවබෝධය ලබා දෙන දුක් සහගත වෙහෙසකරේ ප්‍රතිපදාව කුමක්ද? මෙන්න මේ විදිහටයි විස්තර වෙන්නේ. එතනදී අපි ඒක සිංහලට පරිවර්තනය කරගත්තොත් මහණෙනි එහිදී මේ ශාසනයේ භික්ෂුව කයෙහි අසුභය අනුව විමර්ශනය කරනවා. ඒ කියන්නේ අසුභය මෙනෙහි කරනවා. අසුභ භාවනාව. ඒ වගේම ආහාරයේහි පිළිකුල් සංඥාව සහිත වෙනවා. තවත් භාවනාවක්, තවත් සංඥාවක් ඒ. ඊළඟට සියලු ලෝකයන්හි උකටලී සංඥාව නොයැලෙන කියලා කියනවා. සියලු ලෝකයන්හි නොයැලෙන සංඥාව කියලා ගන්න පුළුවන්. ඒ සංඥාව සහිත වෙනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය විමර්ශනය කරමින් වෙසෙනවා. ඒ වගේම සිතේ මරණ සංඥාව මනවින් පිහිටුවා සිටියේ වෙයි. ඉතින් එතන පෙන්නන සංඥාවල් ප්‍රබල කුසල මානසිකාර එතන පෙන්නනවා පහක්. කයෙහි අසුභය මම මේ යටින් ඉරි ඇඳලා තියෙන්නේ. ආහාරෙහි පිළිකුල් සංඥාව. ඒ වගේම සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව. උකටලී කියන්නේ ඇලෙන්නේ නැහැ මන්දෝත්සාහී වෙනවා කියන අදහස.
ඊළඟට සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන ඒ සංඥාව ඊළඟට මරණ සතිය අන්න සංඥාව. හොඳයි. ඉතින් ඔයගොල්ලෝ භාවනා කරන අය විදිහට මේ සංඥා හොඳින් දන්නවා. දැනටත් ගොඩක් වඩලා තියෙනවා. භාවනා වැඩසටහනලත් අපි ගොඩාක් වාරයක් මේ සංඥා වැඩුවා. ඊටාම කෙටියෙන් ඒ සංඥා ටික අපි මතක් කරගමු මේ දේශනාවේ ඉතුරු කොටසට යන්න කලින්. කයෙහි අසුභය මතකයිනේ. උදාහරණය තමයි මේ ධාන්‍ය මල්ලක් වගේ කය. ඒකේ ධාන්‍ය මල්ල දෙපැත්තෙන් කට බැඳලා තියෙන්නේ ලෙහෙලා බිමට හලලා ඒක ධාන්‍ය වර්ගයේ වෙන් වශයෙන් විමසනවා වගේ ඒ උදාහරණය බුදු පියාණන් වහන්සේම දීපු උපමාවක්. ඉතින් මෙන්න මේ සූත්‍ර ඇසුරෙන් අපි මේ භාවනාව ගොඩක් වැඩුවා මතක ඇති. එක සූත්‍රයක විස්තර කරන ටික විතරක් මෙතනදී මතක් කරන්නම්. මේ අපි කතා කරමින් ඉන්න සූත්‍රය නෙමෙයි. මේ කොටස අසුභ සංඥාව ගැන බුද්ධ දේශනාව ඊටාම කෙටියෙන් හම්බෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. මේ ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වලා දීලා තියෙන විදිය. කුමක්ද ආනන්ද අසුභ සංඥාව? ආනන්ද භික්ෂුව දෙපතුලෙන් උඩ හිසකෙස් වලින් යට හැමෙන් වට කරලා තියෙන මේ ශරීරයේ নানা ආකාර අපවිත්‍ර දේ විමසනවා. කොහොමද? එයා හිතනවා මේ ශරීරයේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වකුගඩු හෘදේ වස්තුව අක්මාව පෙනහළු අතනු බහන් ප්‍රාචීරය මහ බඩවැල් කුඩා බඩවැල් නොපැසුණු ආහාර අසුචි පිත්ත සෙම සැරව ලේ දාඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සෙම සොටු මල මූත්‍ර ඇට මිදුළු මේ වගේ නොඑක ආකාර අපවිත්‍ර දේ තියෙනවා. එහෙම හිතමින් මේ එක් කොටස් වශයෙන් අරන් ඒවයේ තියෙන අසුභ ගතිය පිළිකුල් ස්වභාවය දිරණ කුණු වෙන ස්වභාවය සංඥාවක් විදිහට හිතේ පහළ වෙනකන් මානසිකාරයේ යොදවනවා. මේටයි ආනන්ද අසුභ සංඥාව කියන්නේ කියලා ඒ ඉතාමත් කෙටියෙන් විස්තර කරපු තැනක්. නමුත් ඔයගොල්ලෝ මේ භාවනාව ගොඩාක් වඩපු අය ඒ නිසා වැඩි විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ එතනදී. ඊළඟට ඒ සූත්‍රයේදීම අපිට මේ කතා කරමින් ඉන්න සූත්‍රයේ මතක් කරපු ඒ සංඥාව සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන සංඥාව කෙටියෙන් හඳුන්වලා දීපු සූත්‍රයක් ඒ ගිරිමානන්ද සූත්‍රයමයි. කුමක්ද ආනන්ද සියලු ලෝකයන්හි කිසිවක නොඇලෙන සංඥාව. අනබිරත කියන්නේ නොඇලෙන කියන අර්ථයෙන්. ආනන්ද භික්ෂුව මේ ලෝකයන්හි ලෝකයන් කියවම කාම රූප අරූප සියලු ලෝකයන්හි කියලා ගන්න උපාදාන කරගත්ත සිතින්ම හිතලා ස්ථිරව තීරණ අරන් හිතෙන් තීරණ අරන් ඒ ලෝක ගැන එයින් හිතෙම උපදවලා පිළි අරගෙන හිත තුළට වැදගෙන හිත තුළ කිඳා බැහැලා තියෙන සිතිවිලි තුළ අන්තර්ගතව තියෙන යම්තාක් දේවල් තියෙනවාද? ඒ කියන්නේ අපි ඔය හඳුන ගන්න ගස් ගල් ඒව ගැන හිතපුවා ඒ ඔක්කොමත් ඇතුව. ඒ ලෝකතල කාම ලෝක විතරක් නෙමෙයි රූප අරූප ලෝකතල ගැන පවා හිතෙන් දැනුවත් වෙලා පිළි අරගෙන තීරණ අරගෙන ඒ දේවල් හිත තුළට වැදිලා තියෙනවා කිඳා බැහැලා තියෙනවා. අන්න ඒ යම්තාක් දේවල් තියෙනවාද? ඒවා සතුටෙන් පිළිගන්නේ නැහැ. ඒවා නොපිළිගනිමින් ඒවා නොඇලෙමින්
හිතෙන් දුරු කරනවා. අන්න ඒ විදිහට හිතමින් ඉන්න කෙනාගේ හිතේ වැඩෙන්නේ මුළු ලෝකෙම කිසිවක නොඇලෙන සංඥාව. එතන ලෝකතල සියල්ලෙම කියලා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝක සිතිවිලි, ලෝකයන් ගැන සිතිවිලි හිතලා ඒ සිතිවිලි වලින් තීරණ අරගෙන ඒ ගත්ත තීරණ අනුව පිළි අරගෙන ඒවා සිත තුළට මතක තියාගෙන සිත තුළ කිඳා බැසලා තියෙන දේවල්. ඒවා උපාදාන වෙලා. අන්නේ සියලු උපාදාන වෙච්ච ඒවා පිළිගන්නේ නැතුව ඒවා ගැන සතුටින් හිතන්නේ නැතුව නොඇලෙන හිතෙන් තමයි මානසිකාර කරමින් ඒවා දුරු කරන්නේ. ඒ තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා භාවනාව. ඔයගලන්ට මතක ඇති මේ භාවනාව අපි භාවනා වැඩසටහන වල ගොඩක් කල් කරා. කලින් හඬපටවලත් හම්බෙයි. ඊටම කෙටියෙනුයි මේ අඳුනලා දෙන්නේ. ඊළඟට ඒ සූත්‍රයේම හම්බෙනවා. මේ අනික් වචනේ අපිට මේ සූත්‍රයේ හම්බුණා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන සංඥාව. කුමක්ද ආනන්ද? සියලු සංස්කාරයන්ට ආසා රහිත එහෙම නැත්නම් නොකැමැති සංඥාව. මෙතන අනිච්ච කියලා ලියවෙද්දී මට හිතෙන දෙයක් මේ ඡයන්න අනික් ඡයන්න වෙන්න ඕනි කියලා. නමුත් ත්‍රිපිටකයේ එන්නේ මෙහෙමයි. සංඥාව දිහා බලපුවාම පේන්නේ මේ ආකාරයෙන්. ඒ කෙසේ වෙතත් සංඥාව මේකයි. ආනන්ද භික්ෂුව සියලු සංස්කාරයන් ගැන ධර්ම සංවේගයක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ ඒවයේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව වගේ ඒවයේ තියෙන පහත් ගති ලක්ෂණ දැකලා සංවේග උපදවනවා හිතෙන්. ඒවට ගරහනවා. ඒවා පිළිකුල් කරනවා. එතකොට සංවේගය උපදවලා ගරහලා පිළිකුල් කරනවා කියන ඒ ක්‍රියා ටික අඩංගු වෙන්නේ ඒවට හිතේ තියෙන යම් කැමැත්තක් තිබුණාද ඒ කැමැත්ත නැත්නම් ඒ ආසා රහිත බවක් නොකැමැති බවක් ඒ කැමැත්ත අඩු කරන පැත්තක් තමයි මේ සංඥාවෙන් පේන්නේ. මෙයටයි සියලු සංස්කාරයන්ට නොකැමැති සංඥාව කියලා කියන්නේ. සංස්කාරයන් කිව්වහම අවිද්‍යාව සහගතව අපි හිතපු සියලු දේවල්, කියපු සියලු දේවල්, කරපු සියලු දේවල් අඩංගුයි. අවිද්‍යාව සහගතව හිතපු, කියපු සහ කරපු සියලු දේ සංස්කාර කියන නමට අඩංගු වෙනවා. එතකොට ඒ සියලුම දේවල් කෙරෙහි ධර්ම සංවේගය උපදවලා ඒවා පහත් දේවල් කියලා ඒවට ගරහලා ඒවා පිළිකුල් කරන. ඒ කියන්නේ අට්ටි යති, හරාය යති, jigucchati කියලා වගේ වචන පාවිච්චි වෙන්නේ දේශනාවේ. ඒකෙන් තේරෙන්නේ ඒවා ඊටාම පහත් විදිහට පිළිකුල් කරලා ඒවට තිබිච්ච කැමැත්ත හිතෙන් ඉවත් කරන සංඥාවයි මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා කියන්නේ. හොඳයි. එතකොට අපේ සූත්‍රයේ හම්බෙච්ච තව සංඥා තිබුණ මරණ සතිය. ඒකත් මතක ඇතිනේ අපි කරනකොට අපි සිහි කරන්නේ මතකයි ඇති ඔයගලන්ට ဒုတိ ය මරණ සති සූත්‍රයේ අනුව තමයි අපි භාවනාව කරේ. එතනදී සිහි කරේ නොයෙකුත් ප්‍රත්‍යයදීලා තමන්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි එක ප්‍රත්‍ය සිහි කරා. හදිසි අනතුරු, වසවිස ශරීරගත වීම, ඒ වගේම සතුරන්ගේ උපක්‍රම, ඒ වගේම සත්තුන්ගේ වසවිස එහෙම
නොයෙකුත් කාරණා ඒ සූත්‍රයේ අඩංගු වෙනවා. එයින් යම්මු එකක් ඉදිරිපත් වෙලා මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා, ඒක ඊටාම ආසන්නයේදී පවා සිද්ධ වෙන්න පුළුවන් කියලා සිතවිලි මෙහෙवला මේ තරම් ආසන්නයේදී මරණය සිද්ධ වෙන්න තියෙද්දි මගේ හිතේ තවත් කෙලෙස් ඉතුරුද කියලා විමසලා ඒ ඉතුරු කෙලෙස් දැකලා ඒ සඳහා අර හිස ගිනිගත් කෙනෙක් ඒක නිමන්න කැප වෙනවා වගේ වීරියෙන් තීන මිද්දය දුරලාලා කෙලෙස් දුරු කර ගැනීමට එළඹෙනවා කියලා හිතන අදිෂ්ඨාන කරන ඒ භාවනාව, ඒ මරණ සති භාවනාව. ඒකත් ඔයගොල්ලෝ මේ වැඩසටහන වල අපි වැඩුවා. එතකොට මේ සූත්‍රයේදී කියවච්ච භාවනා ටිකේ සංඥා ටික තමයි මම මේ කෙටියෙන් විස්තර කරලා මතක් කරලා දුන්නේ. දැන් මෙන්න මේ සංඥා වඩමින් ඉන්නේ. මොකද්ද අපි මේ සාකච්ඡා කරන්නේ? හිමින් අවබෝධය ලැබෙන දුක් සහගත ප්‍රතිපදාව වඩන කෙනා. ඒකෙන් තේරෙන්නේ මේ සංඥා ටිකක් ආයාසයෙන් තමයි වඩන්න වෙන්නේ, මහන්සියෙන් තමයි වඩන්න වෙන්නේ කියන එක. මේ රූප සටහන මතක ඇති. මේ තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම අනුපිළිවෙලින් ඒ උඩට වැඩිගෙන යන හැටි. එතනදී දැන් මේ සූත්‍රයේ කියවිච්ච සංඥා පහ මතක ඇති. අසුභ සංඥාවයි, ඊළඟට ආහාරයේ පිළිකුල් සංඥාවයි, සියලු ලෝක යන්හි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන්ට නොකමැති සංඥාව සහ මරණ සංඥාව. එයින් යම් වූ නිමිත්තක්, ඒ පහම වරින් වර හරි එයින් යම් වූ නිමිත්තක් හෝ අරගෙන මේ සතිපට්ඨානෙ පිහිටලා ඉන්න කෙනා සම්‍යක් ප්‍රදාන අරමුණු කරලා ඉර්ධිපාද කියන මූලික සමාධි පිහිටවගෙන එතනින් එහාට පංච ඉන්ද්‍රිය පංච බල හිතේ වඩනවා. සූත්‍රයේ ඊළඟට සඳහන් වෙන්නේ මෙන්න මේ කියන පංච බල සහ පංච ඉන්ද්‍රිය සම්බන්ධ කොටස. එතකොට භාවනා නිමිත්ත අර කිව්ව පහෙන් ඕනෙම නිමිත්තක් ගන්න පුළුවන්. ඒ පහෙන් කැමති නිමිත්තක් අරගෙන ඊළඟට මේ විදිහට ඉහළට වැඩි යාම අපිට තේරුම් ගන්න පුළුවන්. සූත්‍රය එනවා මේ විදිහට. ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය බලය සහ ප්‍රඥා බලය කියන පංච සේක බල. සේක කියලා කියන්නේ හික්මෙන කෙනා. හික්මෙන කෙනාගේ හිතේ වැඩෙන බලයන් පහ ඇසුරුකට කරන එයා වාසය කරනවා. අර භාවනා පහ කරමින්. ඊළඟට බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා එයාට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ, පංච ඉන්ද්‍රිය පහළ වෙලා හිතේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි විශේෂ වචනයක් මෙතන සඳහන් වෙනවා මද වශයෙන් කියලා. මූදුනික, ඒ කියන්නේ මු르දු වශයෙන්, මද වශයෙන් තමයි ඉන්ද්‍රිය හිතේ බලපවත්වන්නේ. බලවත් විදිහටම නෙවෙයි. ඒ නිසායි එයාගේ අර ප්‍රතිපදාව දුෂ්කර මට්ටමේ තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී කොටස් දෙකක් සඳහන් වෙනවා පෙනෙයි. එකක් මේ පංච බල කියන මට්ටම, අනික පංච ඉන්ද්‍රිය කියන මට්ටම. නමුත් මෙතනදී පංච බල අපි අර වෙනදා සූත්‍රවල හම්බෙන පංච බලම නෙමෙයි. සති සමාධි කියන බලයන් දෙක වෙනුවට හිරි සහ ඔතප් කියන බලයන් දෙක පෙන්වනවා මේ සූත්‍රයේදී. හිරි කියලා කියන්නේ අකුසලයන්ට තියෙන ලැජ්ජාව. අකුසලයන් කරන්න හිතේ පහළ වෙලා තියෙන ලැජ්ජා ස්වභාවය.
ඔත්තප්ප කියලා කියන්නේ අකුසලයන් කෙරෙහි හිතේ පහළ වෙලා තියෙන බිය. ඒතර අකුසලයින්ට ලැජ්ජා සහ බය කියන කාරණා දෙක බලවත් වෙලා හිතේ බල මට්ටමේ ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රිය මට්ටම ඉක්මවලා. එතකොට එහෙම බල මට්ටම තියෙද්දි හැබැයි ඉන්ද්‍රිය මට්ටමේ ප්‍රබල බවක් නෙමෙයි පෙන්වන්නේ ඉන්ද්‍රිය මූර්ධයි කියලායි පෙන්වන්නේ. ඉතින් මේ කාරණේ තව ටිකක් තේරුම් ගන්න නැවත අපි අර වෙනදා සාකච්ඡාවලදීත් අපි භාවිතා කරපු ඒ රූප සටහනට යමු. බෝධිපාක්ෂික ධර්ම ඉහළට වැඩෙන ආකාරය මේ ඊතල වලින් පෙන්වනවා. දැන් මේ සූත්‍රයේ සාකච්ඡා වෙන කාරණේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ මට්ටම තමයි බල. ශ්‍රද්ධා, විරිය, හිරියොතප් සහ ප්‍රඥා කියන බලයන්. ඒවා ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ මට්ටමේ තියෙන ඉන්ද්‍රියයන් මත. ඒතර ඉන්ද්‍රිය ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ඒවා ක්‍රියාත්මක වෙනකොට ඉන්ද්‍රිය මට්ටමේ මෙතන ඔයගලන්ට පේනවා ඉන්ද්‍රිය මට්ටමේ බලවත් බවක් නෙවෙයි තියෙන්නේ මෘදු බවක්. බලවත් බවක් නෙවෙයි මෘදු බවක් තමයි තියෙන්නේ. මේ විදිහට. ඒකට මෘදු ඉන්ද්‍රිය තමයි යාට වැඩිලා තියෙන්නේ අර භාවනා හරහා. ඒ මත මේ බල පහ ක්‍රියාත්මක වෙනවා. ඉතින් කලින් සාකච්ඡාවලදීත් ඔයගලන්ට මතක ඇති මේවා චෛතසික මට්ටමට අපි සම්බන්ධ කරලත් තේරුම් ගන්න උත්සාහ කරා. ඒ කොටස නැවත අපි පොඩ්ඩක් ඒ පැත්ත මතක් කරගමු. සූත්‍රයේ එතකොට ඒ අභිධර්ම කොටසටත් ගලප ගන්න පුළුවන්. භාවනාවේ ඒ භාවනා නිමිති පහක් ගැන අපි කතා කරා. එයින් යම් වූ නිමිත්තක හිත භාවනාවේ යෙදිලා තියෙන වෙලාවේ මන ආයතන පහළ වෙනවා නැවත නැවත වස්තු රූපය අසුරු කරගෙන ධම්මායතනයේ විදිහට දැන් අරමුණු වෙන්නේ ඒ තෝරගත්ත කුසල සංඥාව සහිත සංඥාව විතරක් නෙවෙයි ඔයගලන්ට මතක ඇති ධම්ම ආයතනය කියලා කිව්වහම වේදනා සංඥා සංකාර සහ සුකුම රූප කියන හතරම තමයි මන ආයතනයේට අරමුණු වෙන්නේ ධම්ම ආයතනයේ විදිහට. දැන් මෙතන කුසල ධම්ම ආයතනයේකුයි ක්‍රියාත්මක වෙන්නේ අර සංඥා පහ උපදවන නිමිති පහ. එතකොට ඒ පහෙන් එකක් අරගෙන තමයි භාවනාවේ යෙදලා ඉන්නේ. ඒ සංඥාව තමයි මෙතන මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කුසල සංඥාව. මන ආයතනයේට මේ සංඥාව මේ ධම්ම ආයතනය හැපෙනකොට ඒ මනෝ සංපස්සේ සිද්ධ වෙනකොට මනෝ විඥාන ධාතුවත් එකතු වෙලා මනෝ සංපස්සේ කියන කෘත්‍යය සිද්ධ වෙනවා. ඒ මොහොතේම එතනින් මතුවෙනවා වේදනා ඊළඟට ධම්ම සංඥා මේ කුසල ධර්ම අර සංඥා පහෙන් එකක් බලවත්ව පහළ වෙනවා. එතකොට ඊට අදාළ ඒ ධර්ම විතර්ක ඒ කුසල ධර්මයටම අදාළ විචාර ඒ කුසල ධර්මයටම අදාළ ඊළඟ චේතනා පහළ වෙනවා. ඊළඟ චේතනාව වෙන්නේ තව පාරක් මේ ගැන හිතනවා කියන චේතනාව. ඒ චේතනාවෙන් නැවත මේ බලවත් වූ කුසල ධම්මායතනේ අරමුණු කරනවා. එතනදිත් අර සුකුම රූප වෙනස් වෙලා එදා කතා කරපු විදිහට සුකුම රූප ටිකත් විපරිණාම වෙමින් තමයි නැවත නැවත භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් එතන පේනවා භාවනාවේදී මේ විදිහට ධම්මායතනය නැවත නැවත හැපෙනවා මන ආයතනයේදී මන ආයතනයට ඒ හැම මොහොතකම මෙතන මන ආයතනයේ චෛතසික මට්ටමක් ක්‍රියාත්මක වෙනවා. චෛතසික කියන්නේ ඒ හිතේ පහළ වෙන ස්වභාවයන් ටිකක්. ඉතින් මේ භාවනාවේ යෙදලා ඉන්න අපි අත්දකිනවා
ඒ ස්වභාවයන් අතර තියෙනවා සැහැල්ලු බව, මෘදු බව, කර්මන්නේ බව. එදා අපි කලින් සාකච්ඡාවල කතා කරා ඒවා. ඒ ටික සියල්ල සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි චෛතසික මට්ටමට ගියොත් දැන් මේ තියෙන්නේ අර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ඒ ධර්මතා 10 ආයතනය ක්‍රියාත්මක වෙනකොට. නමුත් මේ සූත්‍රයේ කියවෙන මේ සංඥා පහෙන් යම් වූ සංඥාවක් සහිතව භාවනාවේ යෙදලා ඉන්න මොහොතේ මෙවැනි චෛතසික ගොඩක් මෙතන තියෙන අර ප්‍රකීර්ණක චෛතසික වැඩි හරියක් ඒවත් මේකට එකතු වෙනවා. ඒ ස්වභාවයන් හිතට අයිති. දැන් ඒ විතරක් නෙමෙයි මේ මත සෝබන චෛතසික ටික 19ක් යෙදෙනවා. ඒ විතරකුත් නෙවෙයි මෙන්න මේ චෛතසිකත් එකතු වෙනවා. මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන යෙදෙන මේ වීරිය ඊළඟට සද්දා හිරියත කියන තුන ඊළඟට ප්‍රඥා. එතකොට පහක් එනවනේ නේද? මෙන්න මේ දෙකත් ප්‍රඥාවත් එකතු වුණාම ඒ අංග පහ. ඒවා තමයි පංච බල විදිහට ඒ චෛතසික මට්ටම බලවත් වෙලා තමයි පංච බල බවට මනසේ ඒ මොහොතේ භාවනාවේ ඉදලා ඉන්නකොට වැඩෙන්නේ. ওই විදිහට අපි තේරුම් ගමු මේ අභිධර්මයේ සඳහන් වෙන චෛතසික මට්ටමත් මෙතෙන්ට ගලපලා. එතකොට මේක උපමාවකිනුත් අටුවාවේ සඳහන් වෙනවා. ඊට කලින් මේ ටික මකලා ඉන්නම්. මේ සඳහා අටුවාවේ උපමාවක් දීලා තියෙනවා. ඒ තමයි මේ පංච ඉන්ද්‍රිය අර කලින් අපි සාකච්ඡා කරපු ඉන්ද්‍රිය පහ සහ බල පහ මේ බල කොටුවට උපමා කරනවා. ඉන්ද්‍රිය පහ සහ බල පහ සමාන කරනවා මේ බල කොටුවට. ඊළඟට මේ තමන් තමයි මේ යුද බටෙක් විදියට ඉන්නේ. කෙලෙස් යුද්ධය තමයි කරන්න යන්නේ. එතකොට මේ භාවනාවේ ඉඳලා ඉන්න ඔයගොල්ලෝ තමයි මෙතන උපමා වෙන්නේ මේ යුද බටයට. එයා ඇඳගෙන ඉන්න සන්නාහය සහ එයා භාවිතා කරන මේ ආයුධ ගෙනියන ආයුධ උපමා වෙන්නේ විදර්ශනාවට. විදර්ශනා සංඥාවලට. ඊළඟට කෙලෙස් සතුරන් එක්ක එයා එළියට ගිහිල්ලා සටන් කරනවා. මහන්සි වෙනකොට වෙහෙස වෙනකොට එයා නැවත මේ බල කොටුවට තමයි එන්නේ. ඒ කියන්නේ අර පංච බල පංච ඉන්ද්‍රිය කියන මට්ටමේ ආපහු ඇවිල්ලා විවේක අරගෙන අවශ්‍ය ආහාර අරගෙන නැවත ආපහු යනවා සටනට කියලායි පෙන්වන්නේ. දැන් මේක උපමා කරගන්න අපි කරන මේ කෙලෙස් වලින් ජය ගන්න කරන මේ සටනට. එතකොට පේනවා මේ පංච ඉන්ද්‍රිය මත පංච බල කොටුව ගොඩ නැගිලා තියෙන්නේ මොකද? අර කෙලෙස් යුද්ධයේදී මහන්සි වුණාම නැවත ආරක්ෂිතව ඇවිල්ලා ඒ පංච බල කොටුවේ තමයි විවේක ගන්න, ආහාර ගන්න, නැවත ශක්තිය ලබා ගන්න. ඊළඟට ඒ ශක්තියෙන් තමයි නැවත ආපහු එළියට ගිහිල්ලා කෙලෙස් සතුරන් එක්ක සටන් කරන්න කියන අපූර්ව උපමාවක් අටුවාවේ දීලා තියෙනවා මේ පංච බල කියලා බුදු පියාණන් වහන්සේ සූත්‍රයේ පෙන්නන ඒ කොටස ගැලපෙන විදිහට. මේ උපමාවත් අපි මතක තියාගමු. දැන් මේ ප්‍රතිපදාවේ අවසාන කොටස බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පංචේන්ද්‍රයන් එසේ මුරුදු බැවින් ඔහු ආනන්තරික මාර්ග සමාධියෙන් ආශ්‍රවක්ෂය කෙරෙන ධර්ම අවබෝධයට
සෙමින් පැමිණි. විශේෂයෙන් බලන්න ඕනේ එතන ඉන්ද්‍රිය පහ මු르දු බැවින්. ඒ කියන්නේ බලවත් නැති නිසා ආනන්තරික මාර්ග සමාධියෙන් ආශ්‍රවක්ෂය කරන ධර්ම අවබෝධයට කියලා පෙන්වන්නේ ඇත්තටම මාර්ගඵල. ආශ්‍රවක්ෂය කරන ධර්ම අවබෝධය කියලා කියන්නේ රහත්වයමයි. හිමින් පැමිණෙනවායි කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. මහණෙනි, සෙමින් අවබෝධය ලබා දෙන දුක් සහගත ප්‍රතිපදාව මෙයයි කියලා ඒ කොටස අවසාන වෙනවා. සාරාංශ කරගත්තොත් එතන සංඥා පහක් සඳහන් වුණා මුලින්. කුසල සංඥා විදිහට, භාවනා විදිහට හිත වැඩෙන්න පුළුවන්. ඒ සංඥාවන්හි හිත වැඩෙනකොට ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල වැඩෙන හැටි දේශනා වුණා. පංච ඉන්ද්‍රිය මු르දුව වැඩෙන බව, ඒ නිසා ධර්මාවබෝධයේ හැමින් සිද්ධ වෙන බව දේශනා වුණා. ඒ වගේම මේ පටිපදා වග්ගයේම හම්බෙන තව සූත්‍රයක මේකට තව කොටසක් එකතු වෙලා තියෙනවා. එතනදී මේ සූත්‍රයකදී බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පටිපදාව, මේ අවබෝධයේ සෙමෙන් වැඩෙන, ඒ වගේම ගොඩක් මහන්සියෙන් කරන්න ඕනේ මේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාව යෙදෙන්නේ එයාගේ හිතේ රාග දෝෂ මෝහ බලවත් නම් කියලා. රාග දෝෂ මෝහ බලවත් කෙනාටයි. ඒ නිසා එයා රාග සිතිවිලි වලින් පීඩා විඳින ගමන් තමයි මේ භාවනා කරමින් හිත වඩන්නේ. ඒ වගේම දෝෂ සිතිවිලි වලින් වෙහෙසෙනවා, පීඩා විඳිනවා. ඒ වගේම මෝහ සිතිවිලි වලිනුත් වෙහෙස වෙනවා, පීඩා විඳිනවා. ඒ නිසා එයාගේ ඒ අතරේ මේ භාවනාත් කරගෙන යන නිසා එයාගේ දුෂ්කරයි, දුක් සහගතයි ප්‍රතිපදාව කියලා ඒ දෙවෙනි ප්‍රතිපදා සූත්‍රයේ පෙන්වලා දීලා තියෙනවා. ඒකත් මේකටම එකතු කරලා මතක තියාගන්න පුළුවන්. ඊළඟ කොටසට අපි යමු. දෙවෙනි ප්‍රතිපදාවට යන්න කලින් අටුවාවේ සඳහන් කොටසකුත් එකතු කරන්නම්. මේ විදිහට දෙවෙනි පටිපදා සූත්‍ර අටුවාවේ මේ විදිහට සඳහන් වෙනවා. භික්ෂුව පෙර නොකල ඇලුම් ඇත්තේ පූර්ව භාගයේ රූප පරිග්‍රහයේ වෙහෙසෙයි, අරූප පරිග්‍රහයේ වෙහෙසෙයි, ප්‍රත්‍ය පරිග්‍රහයේ වෙහෙසෙයි, තුන් කල්හි වෙහෙසෙයි, මාර්ග අමාර්ගයන්හි වෙහෙසෙයි. මේ විදිහට පස් ආකාරයකට වෙහෙසිලා විදර්ශනාවට පැමිණෙයි. පූර්ව භාගයේහි කියලා සඳහන් වෙන්නේ ප්‍රතිපදාවේ මුල් කොටසේදී. රූප පරිග්‍රහයේ වෙහෙසෙනවා කියලා සඳහන් වෙන්නේ රූප අතහැර ගන්න බැරුව රූප පරිග්‍රහ කරගෙන, ඒ කියන්නේ අල්ලගෙන අතහැර ගන්න බැරුව හිත වෙහෙසෙනවා, විඩාවටපත් වෙනවා. කොටස් පහක් සඳහන් වෙනවා. රූප විතරක් නෙවෙයි, අරූපත් ඒ විදිහට පරිග්‍රහයේ මනස වෙහෙසටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රත්‍යයන් පරිග්‍රහය සිද්ධ වෙලා තියෙනවා. ඒකිනුත් මනස වෙහෙසෙනවා. ප්‍රත්‍ය කියලා කියන්නේ ජීවිතයට අවශ්‍ය දේවල්. තුන් කල්හි වෙහෙසෙයි. අතීත වර්තමාන අනාගත තුන් කාලෙම එහෙම වෙහෙසක් යෙදෙනවා. මාර්ග අමාර්ගයේහි වෙහෙසෙයි. මාර්ගය හොයාගන්න මේකද කළ යුත්තේ, මේකද කළ යුත්තේ කියලා මාර්ග අමාර්ග දෙක අතර දෝලණය වෙමින් හිත වෙහෙසෙන කාලයක් එනවා. මෙන්න මේ පස් ආකාරයටම වෙහෙසෙන නිසායි මේක දුක් සහගත ප්‍රතිපදාව කියලා පෙන්වන්නේ. අර භාවනා කරමින් යන අතරෙම මෙන්න මෙවැනි මේ සඳහන් වෙනවා වගේ වෙහෙස කර
දේවල් එයාට සිදු වෙන බවයි මේකෙන් පේන්නේ. ඊළඟට පෙන්නනවා විදර්ශනාවට පැමිණුණෙන් පස්සේ මෙතනින් අවසාන වෙන්නේ විදර්ශනාවට පැමිණෙයි කියලානේ. මෙහෙම විදර්ශනාවට පැමිණුණෙන් පස්සෙන් එතනින් එහාට තියෙන විදර්ශනා ඥානයන් වඩන්න ඥාන 9ක් ගැන සඳහන් වෙනවා එතන. අපි දන්නවා විදර්ශනා සංඥා විදියට එනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන අර ඔයගොල්ලෝ භාවනා වැඩසටහන් වලදී වඩන භාවනා සංඥා විදර්ශනා සංඥා ඒ සංඥා වඩද්දී එයා දුෂ්කරතාවයන්ට පැමිණෙනවා. ඒ සංඥා වඩන්නත් එයාට අපහසු වෙනවා, වෙහෙසකර වෙනවා. ඒ නිසයි ප්‍රතිපදාව වෙහෙස කරයි දුක් සහගතයි කියලා කියන්නේ. ඒක අපරභාග කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ විදර්ශනාවට පැමිණෙන්න කලින් పూర్ව භාග වෙහෙසවල් 5 ආකාරයයි විදර්ශනාවට පැමිණුණන් පස්සේ අපර භාගයේදී විදර්ශනා ඥාන 9ක් වඩා ගන්න ඒත් බොහෝ වෙහෙස ගන්න සිද්ධ වෙනවා කියන එකයි අටුවාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කොටසත් සිහිය තියාගමු. හොඳයි. දැන් අපි දෙවෙනි ප්‍රතිපදාව සාකච්ඡා කරන්න යනවා. දෙවෙනි ප්‍රතිපදාව කියලා කිව්වේ ඉක්මනින් අවබෝධය ලබන නමුත් දුක් සහගත ප්‍රතිපදාව. ඉක්මනින් අවබෝධය ලබන නමුත් දුක් සහගත ප්‍රතිපදාව. විමසලා බලමු. කතමාච භික්කවේ දුක්ඛා පටිපදා කිප්පා විඥා. මහණෙනි ඉක්මන් අවබෝධය ලබා දෙන දුක් සහගත ප්‍රතිපදාව කුමක්ද? මහණෙනි එහිදී මේ ශාසනයේ භික්ෂුව කයෙහි අසුභය අනුව විමර්ශනය කරනවා. ආහාරයේ පිළිකුල් සංඥාව සහිත වෙනවා. සියලු ලෝකයන්හි උකටලී සංඥාව සහිත වෙනවා. සියලු සංකාරයන්ගේ අනිත්‍ය ස්වභාවය විමර්ශනය කරමින් වෙසෙනවා. සිතේ මරණ සංඥාව මනවින් පිහිටුවාගෙන සිටිනවා. මේ කාරණා පහ මේ සංඥා පහ කලින් සඳහන් කරපු සංඥා පහමයි. අපි කලින් සාකච්ඡා කරපු ආකාරයටම ඒ සංඥාවන් සහිතව සිත වැඩිමක් සිදු වෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම ඉහළට වැඩෙන ආකාරයට. එතනදිත් සඳහන් වෙනවා එයාගේ ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය බලය, ප්‍රඥා බලය. ඒ කියන්නේ කලින් සඳහන් කරපු පංචසේක බලයන්මයි ඒ පහ ඇසුරු කොටගෙන වාසය කරනවා. ඒ වෙලාවේ එයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රියන් මනසේ බලවත්ව පහළ වෙලා පවතිනවා. බලවත්ව කියන වචනේ විශේෂයෙන් වැදගත් මෙතනදී. මේ කොටස කලින් වගේම මෙතනදී වෙනසක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ බලවත්ව පහළ වී පවතී කියලා සඳහන් වීමෙන්. කලින් රූප සටහනටම අපි ගියොත් මේ ඉන්ද්‍රිය මට්ටම මේ ක්‍රමේදී බලවත් එයා වඩන්නේ අර සංඥාවල්මයි ඒ පහමයි. නමුත් ඉන්ද්‍රිය මට්ටම බලවත්. ඒ බලවත් ඉන්ද්‍රිය මත තමයි පංචසේක බල කියන මෙන්න මේ පහ වැඩෙමින් තියෙන්නේ. මෙතන මේ කොටසෙදි දැන් පේනවා ඉන්ද්‍රිය මට්ටමේදී මුරුදු බව නෙවෙයි බලවත් බවයි. මෙන්න මේ බලවත් බවයි සූත්‍රයේ සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය බලවත් බව.
පංච ඉන්ද්‍රියන් ඒ විදිහට බලවත් බැවින් එයාගේ ආනන්තරික මාර්ග සමාධියෙන් ආශ්‍රවක් ක්ෂය කිරණ ධර්ම අවබෝධය ඉක්මනින් සිදු වෙනවා. මහණෙනි, ඉක්මනින් අවබෝධය ලබා දෙන දුක් සහගත ප්‍රතිපදාව මෙයයි. ඉක්මනින් අවබෝධය ලැබෙන්නේ අර ඉන්ද්‍රිය පහ බලවත් බැවින් කියන සටහනයි මෙතන තේරුම් ගන්න ඕනේ. නමුත් එයා වැඩුවේ අර කලින් සඳහන් කරපු භාවනා ඒ සංඥා පහමයි. වැඩිමේ වෙනසක් තියෙනවා. ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඒ නිසා අර పూర్ව භාග ආයාසයන් සහ අපර භාග ආයාසයන් කියලා අපි සඳහන් කරපු ඒ මහන්සිය, ඒ වෙහෙස තිබුණට වැඩි කාලයක් තියාගන්න වෙන්නේ නැහැ. ඉක්මනින් අවබෝධයට පැමිණෙනවා. මේ දෙවෙනි ප්‍රතිපදාව. දැන් අපි ප්‍රතිපදා දෙකක් සූත්‍රයේ සාකච්ඡා කළා. දෙකම දුක් සහගතයි. වෙහෙස කරයි. වෙහෙසෙන්න ඕනේ මොකද හිත රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන් පීඩිතව තියෙන කෙනෙක් නිසා. නමුත් පංච ඉන්ද්‍රිය වැඩිීමේ මට්ටමේ ඇති වෙන වෙනස හින්දා ඉක්මනින් අවබෝධයකට යන අය ඉන්නවා. හිමින් අවබෝධයට යන අය ඉන්නවා. දුක් සහිත ප්‍රතිපදාව අනුගමනය කරමින්. විශේෂයෙන් මේ සංඥා පහ නැවත මතක් කරන්නම්. අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සියලු ලෝකයන්හි නොයැලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන නොයැලෙන සංඥාව, අවසාන වශයෙන් මරණ සංඥාව. ඒ සංඥා පහ විශේෂයි. ප්‍රතිපදාව දුක් සහගත වුණ ඒ සංඥා පහෙන් ක්ෂණිකව අවබෝධයට යන අය ඉන්නවා. එමින් අවබෝධයට යන අය ඉන්නවා කියලා මෙතන තේරුම් ගන්න තියෙනවා අපිට. තුන්වෙනි ප්‍රතිපදාව මහණෙනි, සෙමින් අවබෝධය ලබා දෙන සුවසහගත ප්‍රතිපදාව කුමක්ද? සෙමින් අවබෝධය ලබා දෙන සුවසහගත ප්‍රතිපදාව කුමක්ද? මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා, විතර්ක සහිතව, විචාර සහිතව, විවේකය නිසා උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරයි. මෙහිදී සඳහන් වෙන්නේ නැහැ කුමන භාවනාවකින් ප්‍රථම ධානයට පැමිණුණාද කියලා. භාවනා නිමිත්ත නැත්නම් කුසල නිමිත්ත සඳහන් වෙලා නැහැ. එයා පුරුදු පුහුණු කරපු යම් වූ කුසල නිමිත්තක් විය යුතුයි. නමුත් වෙනත් සූත්‍ර අරගෙන බැලුවොත් අපිට පේනවා මේ තෝරගත්ත නිමිත්තත් සතිපට්ඨාන නිමිත්තක් විය යුතුයි කියලා. එතකොට යම් වූ මේ සතිපට්ඨාන නිමිත්තකින් ඇසුරු කරගෙන භාවනා කරමින් කාමයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා, කාම ගුණ, වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කාම ගුණයන් ඇසුරුවෙන් නැති වෙන විදිහට, කිසිම අකුසල ධර්මයක් හිතේ ඇසුරු නොවන විදිහට ඒ තෝරගත්ත කුසල නිමිත්ත වඩමින් කුසල විතර්කත් සහිත, කුසල විචාරත් සහිතව විවේකයෙන් ඉන්නකොට ඒ ධානය නිසා ධාන අංග විදිහට ප්‍රීති සුඛ විඳීම ඇති වෙනවා. අන්න ඒ ප්‍රීති සහගත සුඛ සහගත ප්‍රථම ධානයේ වාසය කරනවා. ඒ නිසායි සුව සහගත ප්‍රතිපදාව කියලා සඳහන් වෙන්නේ. ප්‍රථම ධානයේ විතරක් නෙවෙයි සුව සහගත ප්‍රතිපදාව, ඊතුරු ධාන හතරවෙනි ධානයට යනකම් සඳහන් වෙලා තියෙනවා මේ සූත්‍රයේ. නමුත් අපි ප්‍රථම ධාන කොටස මුලින් බලලා ඉමු. මේ පැරණි සදහම් රූපයක් කලින් පළවුණ මේන් අදහස් වෙන්නේ අපේ මේ සුදු පාට කොටස කියලා හිතන්නකෝ. හිතේ
නීවරණ පහ නැති පිරිසිදු කොටස උඩින් වැහිලා තියෙන්නේ පංච නීවරණ වැස්මක්. ප්‍රථම ධානයට යනකොට වෙන්නේ මේ පංච නීවරණ වැස්ම මේ විදිහට ඉවත් වුණා වගේ. මේ වැස්ම ඉවත් කරපුවාම යටින් තියෙන නිරාමිස ප්‍රීතිසුඛ සහගත විවේකයේ සහිත විවේකජ ප්‍රීතිසුඛ කියලා සඳහන් වෙන විඳීම සහිත ප්‍රථම ධානය හිත කොහොම හේතුඵල ධර්මතාවයේ අනුවම ලැබෙනවා. තව කොටසක් ඒකටම එකතු කළොත් මේ ဒုတိ ය ප්‍රථම ධාන සූත්‍රයේ අංගුත්තර නිකායේ සඳහන් වෙනවා යම් ධර්ම හයක් තියෙනවා. ඒ ධර්මතා හය සිතේ ක්‍රියාත්මක භාවයෙන් තියෙන වෙලාවට පළමුවන ධානය උපදවලා එයට සමවැදී ඉන්න කෙනෙකුට නොහැකි වෙනවා. ඒ නිසා මේ කාරණා හය ඊටා වැදගත්. ඒ මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේවා ඇලීම් සහගත වර්ණ සද්ද ගන්ධ රස පහසට ඇලින විතර්ක, ඒවත් එක්ක ගැටෙන ව්‍යාපාද විතර්ක. විහිංසා කියන්නේ හිංසා විතර්ක, වෙහෙස කර හිංසා සහගත දේවල් හිතන විතර්ක. ඒ විතර්ක තුන හරි ඒ විතර්ක මතුවෙන්නේ සංඥාවකුත් එක්කමයි. ඒ නිසා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. කාරණා තුනයි එතකොට කාම, ව්‍යාපාද, විහිංසා. සංඥා මට්ටමින් හෝ විතක්ක මට්ටමින් කාමය හෝ සංඥා මට්ටමින් හෝ විතක්ක මට්ටමින් කාමය. සංඥා මට්ටමින් හෝ විතක්ක මට්ටමින් ව්‍යාපාදය. සංඥා මට්ටමින් හෝ විතක්ක මට්ටමින් විහිංසාව. අන්න ඒ ධර්ම හිතක ක්‍රියාත්මක භාවයෙන් තියෙන වෙලාවට ප්‍රථම ධානය උපදවන්න බෑ. ඉපදවත් සමාධිල සිටින්න නොහැකි වෙනවා මේන් එකක් හෝ අවදි වුණොත්. ඊට වැදගත් විශේෂයෙන් ගිහි අයට මෙවැනි සංඥා මෙවැනි විතක්ක බහුලයි එදිනදා ජීවිතය. ඒ නිසා ධානය උපදවා ගන්න ගොඩක් දුෂ්කර ප්‍රතිපදාවකට යන්න වෙනවා. සමවැදී ඉන්න පවත්වගෙන යන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා එක දිගටම ඉඳිමින් තමයි සීලය ආරක්ෂා කරගෙනමින් තමයි ධානයට සමාදින්න හැකියාව තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පෙන්වලා දෙනවා තවත් සූත්‍රයක මේ නටුවෙන් ගිලිහුණ වියලුණු පත්‍රයේ කොළ පැහැය කොළ පාටක් ආයේ කවදාවත් හම්බෙන්නේ නැහැ වගේ. කොළ පාටක් ආයේ හම්බෙන්නෙම නැහැ වගේ ධාන සමාපත්තිය අද්දුටු හිතෙහි ලෝකාමිෂ කැමැත්ත නොරඳයි. ලෝකාමිෂයන් කියන්නේ පංචකාම ගුණයන් ඇසුරු වෙච්ච දෙයට කැමැත්ත. ලෝකාමිෂ කැමැත්ත රඳන්නේ නැහැ. ඒ නිසා තමයි කාමයන්ගෙන් වෙන් වෙලා සමවැදිලා පුරුදු වෙච්ච නිසාම ධාන සමාපත්තියේ ප්‍රීති සුඛ අධ්‍යක් කෙනාට ලෝකාමිෂයන් කෙරෙහි කැමැත්ත හිතේ රඳන්නේ නැතුව යනවා කියලා සුණක්කත් සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මේ සුණක්කත් සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ප්‍රථම ධානයට උපමාව දේශනා කරලා තියෙනවා. ඒ උපමාවේ සඳහන් වෙන්නේ මීට සමාන එකක්. මීට සමාන උපමාවක් මම ගත්තේ සිමෙන්ති හනන බාල්දියක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සිහි කරගන්න. සමහර අය බීමත් සිමෙන්ති අනනවා. නමුත් ඒ සිමෙන්ති සහ වැලි ඒ කුඩු දාලා මැද්දට වතුරවක් කරලා හෙමින් අනාගෙන යනවා. ටික වෙලාවකින් අර වතුර සම්පූර්ණයෙන්ම මේ සිමෙන්ති වැලි ඒ අස්සට ගිහිල්ලා ආත්පසින්ම ඒවා වට කරගෙන
ඒ හැමදේම එකට රඳවගෙන මේ වගේ ස්වභාවයකටපත් වෙනවා. මේ සටහනේ පේන වගේ ස්වභාවයකටපත් වෙනවා. ඒ වගේ කියලා සඳහන් වෙනවා ප්‍රථම ධානය. ප්‍රථම ධානයේදී හම්බෙන විවේකයෙන් උපන් ඒ විවේකජ ප්‍රීතිසුඛයන් මුළු ශරීරයේ අතරක් නැර ශරීරයේ හැමතැනම පැතිරිලා හැමතැනින්ම වට කරලා ප්‍රීතිසුඛ සහගත බව ලබා දෙනවා. හරියට මේ වතුර අර කුඩු හැම එකක්ම අතරට ගිහිල්ලා ඒවා දිය කරගෙන මේ ඔක්කොම එකට මේ විදිහේ සිමෙන්ති මිශ්‍රණයක් විදිහට දියෙන් තෙමිලා හැම තැනම දියෙන් තෙමිලා පැවතුනා වගේ ශරීරයේ හැම තැනම විවේකජ ප්‍රීතිසුඛයෙන් සම්පූර්ණයෙන්ම වෙලිලා ගිහිල්ලා ප්‍රථම ධානයේදී දැනෙනවා. ඒ උපමාවත් සිහිය තියාගමු. ප්‍රථම ධාන අත්දැකීම ලැබෙනකොට ඒ උපමාව ගලපලා ගන්න. ඒ ප්‍රතිපදාවෙම ඉතුරු කොටස මේ විදිහට පෙන්වලා දෙනවා. ප්‍රථම ධානයේ තිබිච්ච විතක්ක සහ ਵਿਚාර ඒ කියන්නේ අරමුණට නැන්වීමේ උත්සාහය සහ අරමුණම තවදුරටත් ਵਿਚාර කිරීමේ උත්සාහය පවා සංසිඳිලා යනවා. ඒ වෙහෙසත් නැති වෙලා ගිහින් ආධ්‍යාත්මෙහි ප්‍රසන්න බව සහිත සිතේ එකඟ බව ඇතුව සිතේ ඒකාග්‍ර වෙලා අර කුසල නිමිත්තට විතර්ක විචාර කියන ඒ වෙහෙසකර වැඩ කොටසක් නැතුව සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ කලින් තිබුණේ විවේකජ ප්‍රීතිසුඛ මේ සමාධිජ ප්‍රීතිසුඛය කලින්ට වැඩිය තීව්‍රයි ඒ ප්‍රීතිසුඛය සහගතව දෙවෙනි ධානයට පැමිණිලා වාසය කරනවා විතර්ක සංසිඳිලා විචාර සංසිඳිලා සිත තුළම ප්‍රසන්න බව සහිතයි එකඟ බව සහිතයි කුසල නිමිත්තට ඒ දෙවෙනි ධානයේ ස්වභාවය සුව සහගතයි විතක්ක ਵਿਚාර කියන ඇසුරුම පහළ තියෙන ඇසුරුම විතක්ක ਵਿਚාර කියන කුසල අරමුණට හිත නංවන්න ගන්න උත්සාහයයි කුසල අරමුණේ නැවත නැවත විමසන උත්සාහයයි දෙකම ඒ හිරිහැර කරදර දෙකම ඉවත් වුණාම විතක්ක නැති ਵਿਚාර නැති සිත තුලින්ම සිත ඒකාග්‍ර වෙච්ච සමාධිජ ප්‍රීතිසුඛ සහගත දෙවෙනි ධානය හිත මතුවෙනවා. ඒක ධර්මතාවයක්. විතක්ක ਵਿਚාර සංසිඳීම ධර්මතාවයක් විදියට සිද්ධ වෙලා දෙවෙනි ධානයට හිත යනවා. මේ තියෙන්නේ ඒ වෙනුවට ඒක තේරුම් ගන්න දීපු උපමාවක්. මේ නමෙන්ම නෙමෙයි මේ සූත්‍රය වෙන නමකින් හම්බෙයි ඔයගලන්ට. හැබැයි අංගුත්තර නිකායේ පංචක නිපාතේ පංචාංගික වග්ගයේදී තමයි මේ සූත්‍රය හම්බෙන්නේ. මේ විදිහටම තව ගොඩක් සූත්‍රවල මේ උපමාවම දීලා තියෙනවා ධානය ගැන කතා කරන මජ්ක්‍ධිම නිකාය පුරාම හම්බෙනවා මේ උපමාව. මහණෙනි යම්සේ කිසිම දිශාවකින් දිය ගලාගෙන එන්න මගක් නොමැති දියවිලක් සිහිල් ජලධාරා ඒ විල ඇතුළෙම තියෙන උල්පතකින් උඩට පැන නැගලා ඒ ජලධාරාවෙන් ඒ දියවිලම සිහිල් වෙලා ජලයෙන් මනාව තෙමන්නේද පුරවන්නේද පතුරන්නේද දියවිලෙහි කිසිම තැනක් ඒ කියන්නේ විල ඇතුලේ තියෙන කිසිම තැනක් ඒ විල ඇතුලේම මැතුවෙච්ච ජලධාරාවෙන් ඒ පහසින් ස්පර්ශ නොකර තියන්නේ නොකරන ලද්දේද නොවන්නේද ඒ වගේ මේ ශරීරය දෙවෙනි ධාන සමාධියෙන් හටගත් ප්‍රීතිසුවයෙන් මුළුමනින්ම තෙමෙනවා. ආත්පසින්ම තෙමෙනවා.
පිර වෙලා යනවා. ශරීරය පුරා පැතිරෙනවා. එවිට කයෙහි කිසිම තැනක් ඒ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවේයි. හැම තැනම ශරීරය ඒ ප්‍රීති සුඛයෙන් ස්පර්ශ වෙලා තියෙනවා. හරියට විල ඇතුළෙන්ම මතුවෙන උල්පතෙන් මතුවෙන වතුරෙන් විල තුල තියෙන සියලු දේ සම්පූර්ණයෙන්ම පෙඟිලා තියෙනවා වගේ. කලින් උපමාවට වැඩිය වෙනස් බව තේරෙයි. ප්‍රථම ධානයේදී අර සිමෙන්ති යන උපමාවේදී වතුර පිටින් දාන්න වුණා. ඒ පිටින් දාපු වතුරයි අර සිමෙන්ති කුඩු අතර හැමතැනම ගිහිල්ලා එකට මිශ්‍ර වෙලා හැම තැනක්ම තෙමිලා ගාන්ට තෙමිලා සකස් වුණේ. මෙතන ඊට වෙනස් පිටින් වතුරක් නැහැ. ඇතුළෙන්ම උනන වතුර. ඒ කියන්නේ අර පිටින් වතුර උපමා කරන්නේ අර විතක්ක ਵਿਚාරවලට. විතක්ක ਵਿਚාර කියන්නේ උත්සාහයක්. ඒ උත්සාහය හරියට පිට ඇල මාර්ගයකින් වතුර මේකට ගේනවා වගේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. සිත ඇතුළෙන්ම සිතටම සිත එකඟ වෙච්ච ගතිය මේ උපමාවෙන් අපූර්වවට පෙන්නලා දෙනවා. ඉතින් මේ අත්දැකීම ඔයගොල්ලන්ගේ දෙවැනි ධ්‍යාන අත්දැකීම තියෙන අය මේ උපමාවට ගලපලා බලන්න කොයිතරම් අපූර්ව උපමාවක්ද කියලා වැටහෙවි. සුඛාපටිපදාව ගැනයි අපි මේ සාකච්ඡා මේ කොටස මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ සුඛාපටිපදාවේදීම තුන්වෙනි අදියරට යවෙනවා. අර කලින් සමාධියෙන් උපන් ප්‍රීති සුඛය කියලා සඳහන් කරපු ඒ ප්‍රීතිය කෙරෙහි හිතේ විරාගයක් ඇති වෙලා හිත උපේක්ෂාවට ගිහින් නමුත් සතිමත් උපේක්ෂාවට ගියාට හිත සතිමත් ඒ විතරක් නෙවෙයි නිවැරදි මනා නුවණ සහිතයි. කයින්ද සුව විඳි ඒ කියන්නේ සුඛය පවතිනවා. මනස උපේක්ෂා සහගතයි සතිමත්ව තියෙන්නේ සතිපට්ඨානයේ සහිතයි සුඛ සහගතව කයට දැනෙනවා. අන්න එහෙම සමාධියක් ආර්යයන් පවසන්නේ මේ සමාධියට උපේක්ෂා සහගත සතිමත් සුඛ සහගතව වෙසෙන සමාධිය කියලා. ඒ තමයි තුන්වෙනි ධ්‍යානය. මනස ප්‍රීතිය අහෝසි වෙලා මනස උපේක්ෂා සහගතයි. නමුත් කයේ සුඛ සහගත බව තවමත් පවතිනවා. හිත සතිපට්ඨානයේම රැඳිලා නිවැරදි සිහිය නිවැරදි නුවණ සහිතව පවතිනවා. අන්නේ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. මේ තුන්වෙනි ධ්‍යානයට උපමාව මම දෙන උපමා පංචාංගික සමාධි කියන සූත්‍රයෙන් තමයි ගත්තේ. නමුත් කලින් කිව්වා වගේ මජ්ක්‍ධිම නිකායේ බොහෝ සූත්‍රවල හමු වෙනවා. තුන්වෙනි ධ්‍යානයේ සිත ප්‍රීතිය නැති උපේක්ෂා සහගතව තියෙද්දී කය සුඛ සහගතව පවතින්නේ. ඒ බව සඳහන් වෙන්නේ මේ විලෙම්ම උපදිච්ච හටගත්තෙත් විලෙම්මයි පවතින්නෙත් විල තුලමයි. මෙවැනි මල් ඕලු නෙළුම් මේ වගේ මල් තමයි උපමාවට බුදු පියාණන් වහන්සේ දීලා තියෙන්නේ. ඒකේ වෙනස මේ මල හටගන්නෙත් වතුරෙන්මයි වතුරෙදිමයි උඩට එන්නෙත් වතුරෙමයි පිහිටන්නෙත් වතුරෙමයි. අන්නේ මලක් වගේ මේ මල ජලයෙන් පටන් ගැනීමේ පටන්ම ජලයෙන් වට වෙලා ජලය තුලම රැඳිලා තියෙනවා වගේ නිෂ්ප්‍රීතික සුඛයෙන් කයේ හැම තැනම තෙමී ගිහිල්ලා තියෙනවා. ඒ සුඛය ඇතුළෙන්ම මතුවෙන බවක් ඒ උපමාවේදී තේරුම් ගන්න හැකි වෙයි. තවදුරටත් ධානය දියුණු කරද්දී ඒ ශරීරයට දැනෙන සුඛයක් නැති වෙලා දුක්ඛය කොහොමත් නැතුව
කලින්ම සෝමනස්ස දෝමනස්ස කියන විඳීම් නැති වෙලා කලින්ම මේ දේ සිද්ධ වෙලා අවසාන වශයෙන් තමයි මේ සුඛය නැති වෙන්නේ. දැන් හම්බෙන්නේ අදුක්ඛ වූ අසුඛ වූ සුඛ දුක්ඛ දෙකක් නැති සෝමනස්ස දෝමනස්ස දෙකක් කොහොමත් නැති පිරිසිදු උපේක්ෂා සහගත සිත සුපිරිසිදු සිහිය සහිත උපේක්ෂා සහගත සිත සහිත සතරවෙනි ධානයටයි පැමිණෙන්නේ. මේ සුඛාපටිපදාවෙම එක අදියරක්. සුඛාපටිපදාව එතකොට ප්‍රථම ධානයේ වෙන්නත් පුළුවන්, දෙවෙනි ධානයේ වෙන්නත් පුළුවන්, තුන්වෙනි ධානයේ වෙන්නත් පුළුවන්. මේ සඳහන් කරපු හතරවෙනි ධානය වෙන්නත් පුළුවන්. හතරවෙනි ධානයේදී පරිපූර්ණ උපේක්ෂාව පිරිසිදු සිහිය සහිතයි. හතරවෙනි ධානයට උපමාව මට කියන්න අමතක වුණා. පංචාංගික සමාධි සූත්‍රයෙන් බැලුවොත් හම්බෙයි. යම්කිසි පුද්ගලයෙක් හිසේ සිට පාදාන්තය දක්වාම සම්පූර්ණ සුදු රෙද්දකින් වහගෙන නම් ඉන්නේ යටිපතුල් දක්වාම එයාගේ ශරීරයේ සුදු රෙද්දෙන් වැහිච්ච නැති තැනක් පිටට පේන තැනක් නෑ වගේ මුළු කයම මේ භාවනාවේ යෙදලා ඉන්න එක්කෙනාගේ මුළු කයම අර සම්පූර්ණ සිහිය සහිත උපේක්ෂා සහගත හිතෙන් වැහිලා තියෙන බව. ඒ සිත මුළු කයම අරක්ගෙන තියෙන බව, කය පුරා පැතිරී තියෙන බව ඒ උපමාවෙන් ගන්න පුළුවන්. මුළු කයම සුදු රෙද්දකින් වහලා තියෙන උපමාව තමයි දෙන්නේ. මුළු කයම සතරවෙනි ධානය සිතෙන් ආධිපත්‍යය සහිතව, ඒ සිතේ ආධිපත්‍යය සහිතවයි කය පවතින්නේ. මේත් අපේ පැරණි සදහම් රූපයක් ඔයගලන්ට මතක ඇති මේක දැකලා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ප්‍රඥා වර්ගයේ 이르දි කතා කොටසෙන් උපුටා ගත්තේ විශේෂ වචන කීපයක් තියෙන නිසා. මේ රූප සටහන නම් මම දාපු එකක්, නමුත් ත්‍රිපිටකයේ මේ වචන බලන්න ප්‍රථම ද්විතීක තෘතීය චතුර්ථ ධානය යම් භූමි කියන නමකින් හඳුන්වනවා. ප්‍රථම ධානයේ විවේකජ භූමිය කියන නමෙන්. ඒ මොකද විවේකජ ප්‍රීති සුඛ සහිත නිසා. දෙවෙනි ධානය හඳුන්වන්නේ ප්‍රීති සුඛ භූමිය කියලා. ඒ මොකද සමාධිජ ප්‍රීති සුඛය තමයි එතන තියෙන්නේ. සමාධිජ කියන වචනේ නැතුව ප්‍රීති සුඛ භූමිය කියලායි හඳුන්වන්නේ. තුන්වෙනි ධානයේ උපේක්ෂා සුඛ භූමිය කියලා. ඒ කියන්නේ හිත මානසික විඳීම උපේක්ෂා, කායික විඳීම සුඛ තියෙන හින්දා. හතරවෙනි ධානය අදුක්කම සුඛ. සුඛත් නොවන, දුක්ඛත් නොවන භූමිය කියලා හඳුන්වනවා. මේ භූමි හතරෙන් ඕන එකක ඇසුරු කරගෙන හිත පිහිටවනවා නම් කෙනෙක් එයා සුඛාපටිපදාවේ ඉන්න බවයි සඳහන් වෙන්නේ. එහෙම පිහිටවාගෙන ඉන්නකොට ඒ කුසල නිමිත්තක භාවනා වැඩමින් මේ ධාන හතරෙන් එකක හෝ සිත පිහිටලා තියෙන කෙනාගේ ශ්‍රද්ධා බලය, හිරියොතප්, වීර්ය බලය, ප්‍රඥා බලය, ඒ සේක බල පහ ඇසුරු කරගෙන හිත පවතිනවා. දැන් මේ සුඛාපටිපදාව කලින් දුක්ඛාපටිපදාවේදී ඒ කෙනාගේ හිතත් මේ සේක බල පහ ඇසුරු කරගෙන පවතිනවා කියලා දේශනා වුණා. සුඛාපටිපදාව තියෙන කෙනාගේ, ධානය තියෙන කෙනාගේ සේක බල පහ තමයි ඇසුරු වෙන්නේ. එයාගේ ඒ මොහොතේදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ මද වශයෙන් තියෙන්නේ මේ පටිපදාවේදී. ඒවා මු르දුයි, දුර්වලයි. මද වශයෙන් තමයි පහළ වෙලා පවතින්නේ ධානය තිබුණාට. කලින් රූප සටහනම ගත්තොත්
අර සතර සතිපට්ඨානෙම සහිතව තෝරගත්ත කුසල නිමිත්ත සතිපට්ඨාන කුසල නිමිත්තක් මේ අන්දමින් වඩාගෙන යද්දී මෙන්න මේ පංච ඉන්ද්‍රිය මට්ටම බලවත්ම වෙන්නේ නැහැ මෘදුව පවතින්නේ හිත පංචසේක බල ඇසුරු කරන මට්ටමට ගේනවා අර උපමාවේ මතක ඇති මෙතෙන්ට එනකන් අර බල කොටුව හැදුවා වගේ මේ මට්ටම බල කොටුව වගේ මේ කොටස් විදර්ශනාවෙන් මේ උඩ කොටස් වලට යන එක තමයි අර බල කොටුවෙන් එළියට අර සන්නාකය එහෙම ඇඳලා ආයුධ අරගෙන බල කොටුවෙන් එළියට ගිහිල්ලා යුද්ධ කරනවා වගේ මේ විදර්ශනා නිමිත්ත ඒ යුද්ධයෙන් විවේක ගන්න නැවත මෙතෙන්ට එනවා නැවත යුද්ධ කරනවා අන්න ඒ වගේ අදහසක් තමයි අර කලින් දීපු උපමාවට ගලපලා ගත්තොත් මේකෙන් ගන්න පුළුවන්. අර රූප සටහනේම මේ කොටසත් අපි ලකුණු කරමු. හිත මේ ධර්ම ඇසුරු කරගෙනයි පවතින්නේ. ඉන්ද්‍රිය මට්ටම මෙන්න මෙහෙම. ඉන්ද්‍රිය මට්ටම මෙතනදී මෘදුයි. එතකොට වැටහෙනවා ඇති අර දුක්ඛා පටිපදාවේ ආවත් සුඛා පටිපදාවේ ආවත් මේ හරියේ කොටස මේ ධර්ම කාරණා එකම මට්ටමකටයි එන්නේ. එකම මට්ටමකටයි එන්නේ. ධානය තිබුණා හෝ නොතිබුණා කියලා මෙතෙන්ට එනකන් සහ මෙතනින් උඩ වැඩ කොටස සමානයි. ඒ කාරණේ මේ සූත්‍රයෙන් දකින්න පුළුවන්. දැන් මේ ධානය ඇසුරු කරගෙන වෙසෙනකොට පංච ඉන්ද්‍රියන් මේ විදිහට මෘදුව තියෙන නිසා එයාගේ ආනන්තරික මාර්ග සමාධියෙන් ආශ්‍රවක්ෂය කරන ධර්මාවබෝධය හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මහණෙනි සෙමින් අවබෝධය ලබා දෙන සුවසහගත ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේකයි කියලා ඒ කොටස එතනින් අවසන් කරනවා. සාරාංශ කරොත් යම් සතිපට්ඨාන කුසල නිමිත්තක සිත වඩද්දී වඩලා ප්‍රථම ධානයේ හෝ දෙවෙනි ධානයේ හෝ තුන්වෙනි ධානයේ හෝ හතරවෙනි ධානයේ එයාට පුළුවන් මට්ටමට සිහිය සමාධිය වඩ아가න ඒ සමාධිය ඇසුරු කරමින් ඉන්නකොට පංච ඉන්ද්‍රිය මෘදුව තියෙනවා පංච බලයන් ඇසුරු වෙනවා නමුත් පංච ඉන්ද්‍රිය මෘදු නිසා අර ආශ්‍රවක්ෂය කරන ධර්ම අවබෝධය ඒ කියන්නේ විදර්ශනාවේ අපර භාගයේ පූර්ව භාගයේ නෙමෙයි දැන් අපර භාගයේ ඒත් හිමින් තමයි සිද්ධ වෙන්නේ විදර්ශනා ඥාන වැඩිම හිමින් තමයි සිද්ධ වෙන්නේ පූර්ව භාගය මෙයාට අර කලින් මං ඉදිරිපත් කරේ අටුවාවේ කොටස අර වෙහෙසකාරී ආකාර පහක් ඒ ආකාර පහ මෙයාට නැහැ ඒ නිසා ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාව සුවසහගතයි දැන් හතරවෙනි ප්‍රතිපදාව ඉක්මන් අවබෝධය ලබා දෙන සුඛ ප්‍රතිපදාව සුවසහගත ප්‍රතිපදාව කුමක්ද මානෙනි ඉක්මන් අවබෝධය ලබා දෙන සුවසහගත ප්‍රතිපදාව කුමක්ද මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා කුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත විවේකජ ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරයි. කලින් වගේමයි ඒ කොටස ප්‍රථම ධානයේ දෙවෙනි ධානය ගැන ඒකෙම ඊළඟට සඳහන් වෙනවා. ඒ විතක්ක ਵਿਚාරත් සංසිඳිලා සිත තුළම ප්‍රසන්න බව සහිතව සිතේ ඒකාග්‍රතාවයක් තියෙද්දී
විතක්ක නැති වෙලා ਵਿਚාර නැති වෙලා සමාධිජ ප්‍රීති සුඛ සහගත දෙවැනි ධානයට පැමිණ වාසය කරයි. ඒ සුඛාපටිපදාවමයි. සුඛාපටිපදාවෙම තවත් අංගයක් ප්‍රීතිය කෙරෙහි විරාගය ඇති වෙලා ප්‍රීතිය අහෝසි වෙනවා. උපේක්ෂා සහගතයි හිත මනා සතිමත් ස්වභාවයෙන් තියෙන්නේ. මනස උපේක්ෂා සහගතයි, කය සුඛ සහගතයි. එවැනි සුඛයක් සහිත තුන්වෙනි ධානයට පැමිණිලා වාසය කරනවා. හතරවෙනි ධානයත් විස්තර කරනවා කලින් වගේම අදුක්කම අදුක්ක වූ අසුඛ වූ සුඛයක් නැහැ දුක්ඛයක් නැහැ කයට මනසට සෝමනස්සයක් නැහැ දෝමනස්සයක් නැහැ. දැන් කය සහ මනස පරිපූර්ණ උපේක්ෂා සහගත මධ්‍යස්ථ විඳීම සහගතව හිත සුපිරිසිදු සිහිය ඇතුව පවතින සතරවෙනි ධානයට පැමිණිලා වාසය කරනවා. මේ ධාන එකක් හෝ හිතෙන් ඇසුරු කරද්දී ශ්‍රද්ධා, හිරිය, ඔත්තප්ප, වීරිය, ප්‍රඥා කියන සේක බලයන් පහ ඇසුරු කොටගෙන හිත පවතිනවා. මේ කොටස දැන් විශේෂයි. එයාට ඉන්ද්‍රිය පහ, ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ බලවත්වයි පවතින්නේ. මේ ප්‍රතිපදාවේ සුඛාපටිපදාව තමයි භාවිතා කරන්නේ. නමුත් ඉන්ද්‍රිය පහ බලවත්. ඒ බලවත් ඉන්ද්‍රිය පහ මත තමයි සේක බලයන් ඇසුරු කරගෙන හිත පවතින්නේ. අන්න ඒ ස්වභාවයේ තියෙද්දී කලින් සටහනේ කලින් විදිහමයි පංචසේක බලයන් ඇසුරු වෙනවා භාවනා නිමිත්ත සහගතව ධානය සහගතව. මේ තියෙන්නේ පංච බල මට්ටම. ඊට යටින් තියෙන පංච ඉන්ද්‍රිය මට්ටමේ දැන් මෘදු බව නෙමෙයි තියෙන්නේ බලවත් බව. ඔය විදිහට. අන්න එවැනි කෙනා පංචේන්ද්‍ර ඉන්ද්‍රිය පහ ඒ විදිහට බලවත් නිසා ආනන්තරික මාර්ග සමාධියෙන් ආශ්‍රවක්ෂය කරන ධර්ම අවබෝධය ඉතා ඉක්මනින් ලබනවා. මහණෙනි, ඉක්මන් අවබෝධය ලබා දෙන සුවසහගත ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා ඒ කොටස අවසන් කරනවා. ඊළඟට මේ පටිපදාව අග්ගයේදීම පසුව සූත්‍රයක් ඔයගලන්ට හමු වෙයි. සාරිපුත්ත පටිපදා සූත්‍රය කියලා. මුගලන් හාමුදුරුවෝ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ළඟට වැඩපු වෙලාවක අහනවා මෙහෙම ප්‍රතිපදා හතරක් තියෙනවා. කුමන ප්‍රතිපදාවෙන්ද ඔබ වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි සුඛාපටිපදා කිප්පාභිඥා කියන පටිපදාවයි. ඒ කියන්නේ අපි මේ අන්තිමට සාකච්ඡා කරපු අන්තිමට ඉදිරිපත් කරපු පටිපදාව තමයි සිත කෙලෙසුන්ගෙන් මිදෙන්න භාවිතා කළේ සරියුත් හාමුදුරුවෝ. තවත් දවසක මොග්ගල්ලාන පටිපදා සූත්‍රයේ සඳහන් වෙනවා ඒ විදිහටම මුගලන් හාමුදුරුවෝ වැරදුනා. සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ගෙන් විමසනවා කොයි ආකාරයෙන්ද මේ සතර ක්‍රමයෙන් ප්‍රතිපදාවෙන් කොයි ප්‍රතිපදාවද මුගලන් හාමුදුරුවෝ භාවිතා කළේ කියලා. කෙලෙස් නසන්න. මුගලන් හාමුදුරුවෝ දෙන පිළිතුර තමයි දුක්ඛපටිපදා කිබ්බාභිඥා කියලා. ඒ කියන්නේ අර මුලින්ම අපි සාකච්ඡා කරපු පටිපදා දෙක ඒකෙන් කිප්පාභිඥා කියන ඊට ඉක්මන් අවබෝධය සහිත දුක්ඛ ප්‍රතිපදාව තමයි මට පිහිට වුණේ. මම අනුගමනය කළේ කියලා මුගලන් හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඉතින් අගසව් දෙනමගෙනුත් පේනවා පටිපදා දෙකක අරහත්ත්වය ලබාගත් බව ඒ සූත්‍ර දෙක බලද්දී.
ඉතින් අපි ඔයගොල්ලොත් යම් වූ මේ 4 ප්‍රතිපදාවෙන් එකකමයි ධර්මාවබෝධය ලබන්න සිද්ධ වෙන්නේ. එම ප්‍රතිපදා 4ම දේශනා කරලා අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා ඉමේකෝ භික්කවේ චතස්සෝ පටිපදාති. මහණෙනි මේ තමයි ඒ ප්‍රතිපදාවන් 4. එතනින් සූත්‍රය අවසාන වෙනවා. පටිපදා සූත්‍ර ධර්ම විස්තරය එතනින් නිමා වෙනවා. මේ සූත්‍ර ධර්ම කරුණු ටික හොඳින් අහලා තමන් භාවිතා කරමින් ඉන්න ප්‍රතිපදාවත් එක්කත් ගලපලා ඒ වගේම තමන්ගේ ධර්ම දැනීමත් එක්කත් ගලපලා යම්කිසි ගැටලුවක් හිතට නැගුණොත් වෙනදා වගේම අපේ සඳනීල කල්යාණ මිතුරු මහත්මයාට ලියලා එවන්න. අපි ලබන ඉරිදා ධර්ම සාකච්ඡාවට පාදක කරගන්නේ එහෙම ලියලා එවන ප්‍රශ්න. හොඳයි. එතනින් සූත්‍ර ධර්ම විස්තරය අවසන් කරමු. හැම දිනාටම නිර්වාණ අවබෝධය පතනවා. ඒ වගේම මේ ඉදිරිපත් කිරීමෙන් යම් කුසලයක් රැස් වුණාද ඒ පින් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම ඥාතීන්ගේ ප්‍රාණකාරයින්ට සසරේ දෙමාපියන් වෙච්ච ඒ අයගේ ප්‍රාණකාරයින්ටත් ඒ හැමෝමත් හිත සතුටින් අනුමෝදන් වෙලා තම තමන්ගේ භව ගමන සුවපත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ අයටත් මේ පින් හේතු වේවා. ඒ වගේම තවත් යම් වූ සත්‍යයක් මේ පින් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ සත්‍යෝද මේ පින් තමන් සතු කරගෙන අනුමෝදන් වෙලා භුක්ති විඳිත්වා කියලා ප්‍රාර්ථනා කරලා මේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.